Right. Today our topic HTML. But before creating a web page, we need to create some folder for our website. I use this folder and rename as web. Right. Now we need to simple text editor as a console. Then I can use different text editor such as Notepad or Notepad++ මොනවාරි පාවිච්චි කරන්න පුළුවන්. මම මේකට Notepad එක තමයි use කරන්නේ ඉස්සෙල්ලා. Right? Basic structure එකක් තියෙනවා ඕනම web page එක. There are two part of every web page called head section and body section. Head and body. Header section එක තියෙන්නේ web page එකට ඕන කරන meta information, additional information insert කරන්න. මේ header එක ඇතුලේ තියෙන කිසිම දෙයක් web page එකේ display වෙන්නේ නැහැ. header එක ඇතුලේ තියෙන ඒවා. body එක ඇතුලේ තියෙන ඒවා තමයි HTML වලදී අපි display කරන්න ගන්න. දැන් අපි web page එකක් view කරන්න පාවිච්චි කරන්නේ web browser එකක්නේ. මොකක් හරි මෙහෙම browser එකක් පාවිච්චි කරනවානේ. ඒතර web browser එකක මේ අපිට display වෙන display area එක තියෙනවානේ. ඒක තමයි web page එක body එක කියලා කියන්නේ. header එක කියන එක අපිට හොයන්න බෑ මෙහෙම. මෙහෙම පේන්නේ නැහැ. දැන් මේ අපි open කරගෙන ඉන්න මේ web page එකටත් HTML code මෙහෙම ලියලා තියෙනවා. There are a lot of HTML codes are available. HTML and other web designing languages ගොඩක් තියෙනවා මෙතන. දැන් මම කියවනේ ඔයාලට header section එකක් තියෙනවා කියලා. මේ තමයි header section එක. මේ header section එකේ ගොඩාක් detail තියෙනවා web එකක. complete web එකක් ගත්තොත් දැන් මේකේ header section එක මෙන්න මෙතනට එනකන් තියෙනවා. මේ තියෙන header section එක. මෙන්න මෙතනින් head කියලා පටන් අරගෙන තියෙනවා. මෙතන head කියලා ඉවර වෙලා තියෙනවා. ඒතර header section එක ඇතුලේ අපිට ගොඩාක් codes තියෙනවා බලන්න පුළුවන්. මේ එක code එකක්වත් web page එකේ display වෙන්නේ නැහැ. මේ code වලින් කරන දේවල් තමයි web page එකට එන්නේ. මේවෙන් කරලා තියෙන දේවල් තියෙනවා එකේ. body section එකේ තියෙන ඒවා තමයි අපිට page එකේ බලන්න හම්බ වෙන්නේ. මේ තමයි body section එක. web page එක main section දෙකයි. මොනවාද ඒ sections? header and body. head and body. එතකොට මේ head එකයි body එකයි format කරන්න අපි පාවිච්චි කරන tag තියෙනවා. අපි HTML වලදී දැන් Pascal වගේ programming language එක අපි කතා කරා keyword කියලා જાතියක් තියෙනවා කියලා. We can use keyword to perform several tasks. In HTML, we can use tag to perform different tasks. HTML වල තියෙන මොනවාද tags? කොහොමද මේ tag එකක් හැදෙන්නේ? We can use angle bracket for this purpose. tag එකක් තියෙන්න ඕන angle bracket ඇතුලේ. ඒව මතක තියාගන්න ඕනේ ඒවා. මේ angle bracket ඇතුලේ web document එකක් HTML document එකක් පටන් ගන්නවා කියලා කියන්න අපිට HTML කියලා tag එකක් පාවිච්චි කරන්න පුළුවන්. This means that this is the beginning of an HTML document. Beginning of the HTML document. මෙතන තමයි පටන් ගන්න. HTML. ඊළඟට web එකක පටන් ගන්නවා header section එක. head. මේකෙන් කියන්නේ heading එක. මෙහෙම ගිහිල්ලා කොයි වෙලේ හරි head එක ඉවර වෙනවා. ඉවරයි කියලා කියන්නේ we can use / before head keyword. ඔන්න ඔහොම ලියන්න. ඊළඟට අපි පටන් ගන්නවා body section එක. මේක තමයි web එකේ page එකේ display වෙන්න ඕන දේවල් ටික ලියන්න පාවිච්චි කරන tag එක body. body එක ලියලා ඉවර වුණාම body එක end කරන්න ඕන.
That is the ending of the HTML document. Body. Document එකම HTML document එකම ඉවරයි කියලා කියන්නේ HTML එකේ ending එකක් දාන්න ඕන. මේක තමයි HTML එකේ end එක. එතකොට අපි කෝඩ් ලියන්නේ කොහෙද? එක්ක header එකේ එක්ක body එකේ. මේ basic structure එක තියෙන්න ඕන. O level syllabus එකේදී අපි header එකට insert කරන දේවල් විදිහට ඉගෙන ගන්නේ title කියන එක. title එකක් අපි web page එකට එකතු කරන්න ඕන. මොකද මේ title එකක් කියලා කියන්නේ? sample web එකක් ගත්තොත් මම මෙතනින් තෝරගන්නවා Facebook. මේ Facebook home page මේ login page එකේ title එක තමයි මේ උඩ තියෙන්නේ Facebook login or sign up කියලා. ඒතර ඔන්න ඔතනට display වෙන එක ලියන්න ඕන අපි header එකේ. අපේ header page එකේ අපි header section එකේ title කියලා දාලා මම මෙතනට නමක් දානවා. my web. And this is the ending of the header. Sorry, title. මෙහෙම ඉවර කරමු. body එක ඇතුලේ ඔයා මොනව ලිව්වත් tag පාවිච්චි කරලා ලිව්වත් tag පාවිච්චි කරන්නේ නැතුව ලිව්වත් ඒවා ඔක්කොම display වෙනවා. Hello, this is my first page. මේ ටික body එක ඇතුලේ display වෙනවා. අපි මේක දැන් web page එකක් විදිහට create කරලා run කරලා බලමු. කොහොමද web page එකක් විදිහට create කරන්නේ? web browser එකක් අපි ගාව තියෙන ඕනම web browser එකක් .html කියන extension එක තමයි render කරන්නේ. process කරන්නේ .html. එහෙනම් අපි ගාව තියෙන මේ document එකත් අපි save කරන්න ඕන .html කියන format එකෙන්. We can use file and save as, then put the name here, index.html, file name and extension index.html, then click on save button. Now you can see our HTML page. File location එක වෙනස් කරේ නැහැනේ. Right. HTML page මෙන්න මෙහෙම තියෙනවා. index.html. අන්න මම double click කරලා ඒක open කරා. Now you can see my web as a title and hello, this is my first page as a heading, as a body. Body section එකේ තියෙන එක කොතනටද ආවේ? title එක කොතනටද ආවේ කියන එක අපිට ඕකෙන් බලන්න පුළුවන්. right. මේක තමයි web page එකක් හදන පළවෙනි step එක. එතකොට මේ ටික ඔයා මතක තියාගන්න ඕනේ ඉස්සල්ලාම basic web structure එකක් හදන්නේ කොහොමද කියලා. දැන් ඔයා මේ හදාගත්තු page එක edit කරන්න ඕන නම් simply ඔයාට right click කරන්න පුළුවන් මේක උඩ, right click on HTML file and open with notepad or something like any text editor. හරි. දැන් මේක edit කරලා save කරනකොට save වෙන්නේ web එක තමයි. This is my web page කියලා දාලා full stop එකක් තියලා මම අලුත් line එකකට ගිහිල්ලා hello HTML කියලා එකකුත් save කරනවා. save කරලා මම මේ web එක refresh කරලා බලනවා. ඒ වචනේත් යටට එකතු වෙනවද කියලා. හැබැයි ඔයාලට පේන්නේ නැති ඒක new line එකක display වුණේ නැහැ. ඒ කියන්නේ අපි insert කරන ඕනම text එකක් ඒකේ තියෙන විදිහටම as it is අපිට පේන්නේ නැහැ අපේ web එකේ. මොකද web browser එක යට රූලට යනවා කියලා එකක් දන්නේ නැහැ නිකන්. හැම දෙයකම අපි පාවිච්චි කරන්න ඕන HTML tag. simple මම මෙහෙම tag එකක් දැම්මොත් br කියලා
ඔන්න දැන් බ්‍රේක් වෙනවා අලුත් පේලියකට. එහෙනම් ටැග් වලින් තමයි හැමදේම කරන්න කියන එක ඔයා තේරුම් ගන්න ඕන. Right. Then our topic is HTML. Hypertext Markup Language. HTML. Right. Paragraph. HTML is the standard markup language for creating web pages. It stands for Hypertext Markup Language. It's also described the structure of a web page. New paragraph. HTML consists of series of elements, and these elements tell the browser how to display the content. Right, new paragraph. Consider the following simple HTML document. මේ තියෙන්නේ අපේ simple document එක. මේ code එක මෙහෙමම ලියා ගන්න. දැන් අපි HTML element කියලා જાතියක් ගැන කතා කරන්නේ. මොනවාද මේ element කියලා කියන්නේ? Every HTML element defined by using some start tag. Example. We can use h1 as a start tag. Then we can insert some content here. And put ending tag. This line is known as HTML element. HTML element එකක් වුණාම ඒකට start tag එකක් තියෙන්න ඕන. ඒකට ending tag එකක් තියෙන්න ඕන. Right? Start tag එකක් තියෙන්න ඕන. Ending tag එකක් තියෙන්න ඕන. ඒ දෙක මැද අපේ content තියෙන්න ඕන. දැන් එතකොට මේ content වලට මොනවද වෙන්නේ කියන එක describe කරන්නේ කවුද? මෙන්න මේ දෙන්න. දැන් element එකක් කියන්නේ මෙන්න මේ part එකට. අපි HTML document එකක් හදනවා නම් HTML element වලින් තමයි මේ වැඩේ කරන්න ඕන. හැබැයි especially මතක තියාගන්න ඕන දෙයක් තමයි සමහර ඒවා තියෙනවා. සමහර element තියෙනවා. ඒවට මොනවත් මේ content නැහැ. ඒවට අපි කියන්නේ empty element කියලා. මේ තියෙන empty element එක. empty element වලට content නැහැ වගේම ending tag එකක් එන්නේත් නැහැ. starting tag එක විතරමයි තියෙන්නේ. br කියන්නේ එහෙම එකක්. තව අපිට හම්බ වෙයි ඔය වගේ ඒවා දෙක තුනක්. Right, new paragraph. HTML element is defined by a start tag. මෙන්න මේකට කියන්නේ start tag, comma some content and end tag. Start tag, some content, end tag. Example එකක් ලියා ගන්න මේක. මේ තුනට දාගන්න start tag, content, end tag. Right? ඔන්න මේකට අපි කියන්නේ මොකක් කියලා දෙන? element එකක්. දැන් මම save කරලා බලන්න මේ element එකේ මොකක් හරි effect එකක් තියෙනවද hello world වලට. ඔන්න මම refresh කරනවා. දැන් ඔයාලට පේනවද hello world එක ටිකක් ලොකු වචන වලින් තියෙනවා. ඒ තමයි අර h1 වල effect එක.
h1 කියන්නේ heading tag එකක්. ඒතර අපිට header එකක් tag ගාලා create කරගන්න පුළුවන්. heading එකක් bolded text වලින් ටිකක් large font එකකින් header එකක් set කරගන්න පුළුවන්. එතකොට මේ tag වල effect එක ඒ tag දෙක මැද තියෙන content වලට වෙලා තියෙනවා කියන එක ඔයාලට දැන් තේරෙනවා. එහෙනම් අපි අනිවාර්යෙන් HTML වල මේ element කියන જાතිය පාවිච්චි කරන්න ඕන. special note එකක් දාගන්න ඒත් එකම star එකක් දාලා put the start mark and write some HTML element have no content. These elements are called empty elements. Empty element do not have an end tag. Example BR. එතින් එහෙම ටැග් එකක් ending මොනවත් නැහැ එයාට දීලා තියෙන වැඩේ එතනම කරනවා දැන් මෙතන BR එකෙන් කරන්නේ කෙලින්ම new line එකක් line break එකක් හරි එයා ඒක කරලා තමයි ඊළඟ text එක පටන් ගන්න. එතකොට පළවෙනි text එකට මේ BR එකේ effect එකකුත් නැහැ. දෙවෙනි text එකට මේ BR එකේ effect එකකුත් නැහැ කියන්න බෑ. උනාට effect එකක් නැහැ. BR වලින් කරන්නේ අලුත් rule එකක් ගෙනියනවා. ඉතින් එතකොට ඊට පස්සේ තියෙන content අලුත් rule. content වලට වෙන මොනවත් formatting add වෙන්නේ නැහැ. BR එකෙන් කරන්නේ එක වැඩක් මොනවා හරි. example BR. කවුද මේ වගේ language එකක් හදලා අපිට දීලා තියෙන්නේ? HTML inventor කවුද? Sir Tim Berners-Lee. අපි දන්නවා www invent කරෙත් Tim Berners-Lee කියලා. ඉතින් එයා www කියන්නේ world wide web නේ. ඒකට ඒ service එක අපිට introduce කරලා දෙන්න නම් මේ language එක තමයි එයාගේ web designing language එක විදිහට පාවිච්චි කරේ. ඉතින් in 1989 Sir Tim Berners-Lee invent HTML කියලා තමයි කියන්නේ. හැබැයි මේ කාලේ වෙනකොට HTML එක අර W3 organization එකෙන් ඒගොල්ලෝගේ recommendation වලින් තමයි maintain වෙන්නේ. එතකොට HTML වලට W3 recommendation එකතු වෙන්න පටන් ගත්තේ 1995 වලින් පස්සේ විතර. දැන් මේ වෙනකම්ම ඒගොල්ලෝගේ ස්ටෑන්ඩඩ් තමයි HTML වලට එකතු වෙලා තියෙන්නේ. දැන් අපි ඉන්නේ HTML5 කියන සීරීස් එකේ. HTML 1 2 3 ඒ විදිහට HTML develop එක නැවිලා තියෙනවා. දැන් අපි ඉන්නේ HTML5 කියන්නේ 2015 වල විතර ඉඳලා HTML5 version තමයි පාවිච්චි කරන්නේ. 2014 වලින් පස්සේ මට මතක හැටියට. ඉතින් අපි මේ කතා කරන්නේ HTML5 coding තමයි. ඉතින් මතක තියාගන්න HTML inventor විදිහට Tim Berners-Lee වම තමයි අපි කතා කරන්නේ. දැන් අපි කොහොමද HTML code ලියන්නේ? අපි එකත් ලියා ගමු new paragraph. Web pages can be created and modified by using professional HTML editors such as proprietary software එකක් මම කියන්නම්කෝ such as Adobe Dreamweaver free ඒවා ගත්තොත් Composer KOMPOSER Composer CK editor Blue Griffin etc. New paragraph. However, for learning purpose, we can use simple text editor like Notepad, Notepad++. New paragraph. After creating HTML code on the Notepad, we can save it using save as with .html extension.
අන්න එහෙම කරලා තමයි ඔයා වෙබ් පේජ් එකක් සේව් කරගන්නේ. right දැන් අපි දන්නවනේ වෙබ් පේජ් එකක් කියන්නේ මේක කියලා. අපි බලමු basic HTML tag මොනවාද තියෙන්නේ කියලා. HTML වල අපිට පාවිච්චි කරන්න පුළුවන් basic tag මොනවාද? දැන් මම කියවනේ HTML එලිමන්ට් එකක් ලියද්දී අපි starting tag ending tag කියලා જાතියක් පාවිච්චි කරන්න ඕන. දැන් මේ කතා කරන්න යන්නේ සමහර tag තියෙනවා අපිට tag එකත් format කරන්න පුළුවන්. tag වලටත් attributes තියෙනවා. දැන් මේ කතා කරන්න යන්නේ එහෙම මොනවත් attribute නැහැ. pure tag විතරක් පාවිච්චි කරන වෙලාවල්. Then our topic is basic HTML tags. අපිට 10ක් 12ක් ඉගෙන ගන්න පුළුවන් basic HTML tag. ඔයත් පාතට ලියාගෙන යන්න ඕන මේ ටික. ඉස්සරහින් පොඩි description එකක් ලියන්න. එතකොට rule දෙක උතිබ්බහම ඇති. rule එක ලියන්න තියෙන්නේ අපිට. මොනවාද මේ tag? පටන් ගමු අපි මෙහෙම tag එකකින්. B. මම මේකට hello කියලා වචනයක් තමයි ගන්නෙ. B කියලා starting and ending tag එකක් තියෙනවා. B. ඊළඟට I. Second one I. Third one U. Next one S. This tag is known as basic text formatting tags. S. Another one big. Next one small. Next one strong. Next one is EM. Next one මම මෙහෙම ලියන්න. Soup. Next one sub. Next one center. Next one mark you. अब एक अंतिम बालो. Next one BR. Next one P. एक वेनम कथा करो. P एक वेनम कथा करो. And last one mark you. मैंने टैग मांग මෙතන ඉන්සර්ට් කරලා තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13ක් මෙතන තියෙනවා. right මොනවාද මේ ටැග්ස් වලින් වෙන්නේ? මම සේව් කරා. මම මේ ටැග් ටික වෙබ් එකේ රෙන්ඩර් කරනවා. අපිට පේනවා එක එක ටෙක්ස්ට් ෆෝමැටිං මෙතන වෙලා තියෙනවා.
අපි පොඩ්ඩක් zoom කරගත්තොත් අපිට බලන්න පුළුවන්. දැන් මේක යටට එන්න වෙලා නැහැ. හේතුව ඔයගොල්ලෝ දන්නවා. ඇයි එහෙම වුනේ නැත්තේ? අපි බ්‍රේක් කරලා නැහැ කොහෙවත්. බ්‍රේක් කරපු තැන් එහෙම වෙලා ඇති. පළවෙනි එක bold. එනවාගේ පළවෙනි ටැග් එක ඉස්සරහින් පොඩි content එකක් ලියා ගන්න පුළුවන්. Used to make a text bold. Second one, I mean italic. Text එක අපිට italic කරන්න පුළුවන්. Next one, underline. Next one, S mean strike through. හරහට ඉරක් අඳිනවා. Next one, bigger than other font. Big. තව ටිකක් ලොකු කරන්න ඕන නම් big වලින්ම ටැග් දෙකක් විතර දානවා. ඒකට තව ටිකක් ලොකු වෙනවා. big hello ඊට පස්සේ ending වලිනුත් දෙකක් big වලින්. Next one, small, smaller than other font. Next one, strong means same as bold. Same as bold. Next one, EM same as italic. Emphasis කියන එක අපි italic වලටම පාවිච්චි කරන එකක්. එතකොට B වලින් bold වෙනවා, strong වලිනුත් bold වෙනවා. EM වලින් italic වෙනවා, ඒ වගේම I වලිනුත් italic වෙනවා. හරි, ඒවා B වලට synonym එකක් විදිහට අපිට ගන්න පුළුවන්. strong එක. I වලට synonym එකක් විදිහට ගන්න පුළුවන් EM එක. Next one, මේ TH එක කොහොමද පුංචි වෙලා තියෙන්නේ? අපි ඒවට කියනවා මොනවද? superscript. SUP. SUP starting ending දෙක ඇතුලේ තියෙන ඒවට විතරයි effect එකක් තියෙන්නේ. Right? Next one, subscript. Just below the line of the text. දෙකේ ඉලක්කම චූටියට තියෙන එකයි. H2O වගේ ඒවා පෙන්නන්න. ඊළඟ එක center කියන tag එක. බලන්න element එකක් content center කරන්න ලියලා තියෙන විදිහ. starting center and ending center මේ දෙක ඇතුලේ මොනවද ලියන්නේ? ඒක page එකේ මැදට එනවා. එතකොට මේ මැදට එන්න ඕනේ ඉඳ ඒක new line එකකට set වෙනවා. අනික ඒවා new line වලට ආවේ නැහැ නේ. ඊළඟට BR එකේ effect එක තියෙන්නේ මේ hello world අලුත් line එකකට ඇවිල්ලා තියෙනවා. insert line break. BR mean insert line break. mark you මොකටද පාවිච්චි කරන්නේ? mark you ගැන අපිට වැඩියෙන් තව කතා කරන්න පුළුවන්. mark you is used to move the text from default කොහෙන්ද එන්නේ? right to left. default direction එක from right to left. දැන් අපි mark you එක ගැන තව ටිකක් වැඩියෙන් කතා කරන්න යන්නේ. මේ mark you කියන tag එකට තියෙනවා මොනවද? attributes කියලා જાතියක්.
මොනවද මේ ඇට්‍රිබියුට්ස් කියන්නේ? දැන් මාකියු එකේ වෙන්නේ ටෙක්ස්ට් එක මූව් වෙන එකනේ. මේ ඩිරෙක්ෂන් එක අපිට වෙනස් කරන්න පුළුවන් ඇට්‍රිබියුට් එකක් පාවිච්චි කරලා. මම මෙහෙම එකක් පාවිච්චි කරනවා මේකට. මාකියු ස්පේස් මොනවද දැන් මෙතනට දාන්න යන්නේ ඇට්‍රිබියුට් එකක්. දැන් HTML එලිමන්ට් එකක් තව ටිකක් මොඩිෆයි වෙනවා. ටැග් එක ඇතුලේ ඇට්‍රිබියුට් එකක් දානවා. මාකියු direction equal මේක ඇතුලේ ඔයාලට ලියන්න පුළුවන් within quotes left right up down හතරෙන් මොනවා හරි එකක්. මම මෙතන left කියලා ලියන්න. save කරා. මොකක් හරි වෙනසක් පේනවද බලන්න. තාම එහෙමමයි. left කියන්නේ මොකද්ද? වමට direction එක වමට to left side. right දැන් අපි අර දාගත්තු ටෙක්ස්ට් එක දකුණට from left to right දකුණට දැන් මේකම මම up කියලා දුන්නොත් උඩට ටෙක්ස්ට් එකේ ඉතින් සයිස් එක පොඩි හින්දා උඩට යනවා පේන්නන්නේ චුට්ටයි. අපිට ලොකු ඒරියා එකක් ඕකට හදා ගන්න පුළුවන් නම් ගොඩක් යට ඉඳලා උඩට ගන්න පුළුවන්. ඒක පස්සේ බලමු. and fourth one down. down කියලාත් value එකක් තියෙනවා. දැන් යටට. right? put the star mark and right the marquee tag has following attributes. left එක default හරි. හරි තියෙන්නේ. මෙන්න මේවා මොනවා හරි දාන්න පුළුවන්. මොන පළවෙනි එක. තව තියෙනවා attributes. එකක් ගැන අපි ඔය කතා කරේ. We can use direction attribute to change the text direction. Right. තව මොනවාද? Second one. We can use marquee behavior attribute. මෙන්න ඊළඟ attribute එක. marquee behavior. OUR දාන්න එපා. OR විතරක් දාන්න. අර ඇමරිකන් ඉංග්‍රීසි ෆෝමැට් එකට යන්නේ මේවා. මෙතනට අපි දාමු alternate. alternate behavior එකක් මම මේකට එකතු කරනවා. ටෙක්ස්ට් එක ඔයාලට පේනවා ඇති දෙපැත්තටම මූව් වෙනවා. මෙහෙන් එහාට එහෙම එහාට. full screen දැම්මොත් ඉතින් අර අපි ඉගෙනගත්තු ටැග් අපිට මික්ස් කරන්න පුළුවන් මේකේ. ඒ කියන්නේ දැන් ඔයාලට මේ hello කියන වචනේ තව ටිකක් bold වෙන්න ඕන. එහෙනම් b tag එකක් දානවා. ටිකක් ලොකු වෙන්න ඕන. big වලින් tag දෙකක් තුනක් විතර දානවා. දාලා මේ tag ටිකම ඉතින් ඉවර කරන්නත් ඕනේ ඊට පස්සේ. bold එකයි big tag තුනකුයි. මම මේ පැත්තේ ඉවර කරනවා. order එක කොහොමද? දැන් bold වලින් පටන් ගත්තාම මේ පැත්තේ කෙරවලේම bold ඉවර වෙන්න ඕන කියලා එකක් තියෙනවා. එහෙම නැහැ. bold එක ඉවර වෙන්න ඕන. hello කියන වචනට පස්සේ තමයි bold එක ඉවර වෙන්න ඕන. order එකක් නැහැ. මාරු කරලා ලිව්වා කියලා වැඩ කරන්නේ නැති වෙන්නේ නැහැ. HTML වල තියෙන ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තමයි errors කියලා જાතියක් එන්නේ නැහැ වැරදුනාට. අපි එහෙම ඕනනම් try කරලා බලමු. හරි? මම දැන් big 3ක් විතර දාපු hello කියන වචනට දුන්න alternate behavior එක. අපි save කරලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් ලොකු ටෙක්ස්ට් එකක් bolded ටෙක්ස්ට් එකක් move වෙන්න පටන් අරගෙන තියෙනවා.
එකපාරක් එක්සෑම් එකක මම දැක්ක ක්වෙස්චන් එකක් අහලා තියෙනවා මෙහෙම. මෙන්න මේ ටැග් වලින් මොනවද වෙන්නේ? කියලා මේ ක්වෙස්චන් එකක් තිබුණා. මෙහෙමයි ටැග් දීලා තිබුණා. මේකෙන් මොකද වෙන්නේ? මේකෙන් මොකද වෙන්නේ? දවට බැලුවාම පේනවා ඇත්තටම ABC කියලා ටැග් එකක් අපි දන්නේ නැහැ. එහෙම නැහැ ටැග් එකක් හරි. හැබැයි ඒක අපි සේව් කරලා බැලුවොත් මේ hello කියන වචන දෙකම normal text එකෙන් අපිට අවිල්ලා තියෙන්නේ. පළවෙනි hello එකත් normal අවිල්ලා තියෙන. ඒ කියන්නේ මේ ABC වල මොනවත් effect එකක් නැති හින්දා ඒ text එකට ABC එලිමන්ට් දෙකේ තියෙන මේ content වලට මොනවත් වෙනසක් වෙන්නේ නැහැ. එහෙම tag එකක් නැහැ. ඒ කියන්නේ බොරු tag ලිව්වා කියලා error generate වෙන්නේ නැහැ HTML වල. ඒකෙන් වෙන දේ පෙන්වන්නේ නැහැ එච්චරයි. ඒ වගේම මේකේ underline tag දෙක මාරු කරලා තියෙන්නේ. error එකක් ඇවිල්ලා තියෙනවද මොනවද? නැහැ. මේ කියන්නේ ending එකක්. ඒ කියන්නේ මීට කලින් මොනවා හරි ලියලා තිබ්බත් ඒ ලියලා තිබ්බ underline එකක ending එක වෙන්නේ නැති ඔය. අපි එතනින් ඉස්සරහා දන්නේ නැහැනේ. මේකෙන් කියන්නේ මෙතනින් පස්සේ ලියන underline වෙනවා. එතකොට මේ underline වලට කලින් ටික. මේවට මොනවත් වෙන්නේ නැහැ. තේරුණාද? HTML element කියන જાතිය වැරදි විදියට පාවිච්චි කරා කියලා error generate වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. අපිට ඕන task එක වෙන්නේ නැතුව යනවා. එච්චරයි තියෙන effect එක. අපිට ඕන දේ වෙන්නේ නැතුව යනවා. දැන් example එකක් විදියට අපි ඉගෙන ගත්තනේ markiv කියලා tag එකක්. එතන markiv වල මං අතින් e අකුරක් අඩුවෙන් type වෙනවා. හරි markiv වල එක e අකුරක් අඩුවෙන් type වෙලා තියෙන්නේ. දැන් මං save කරලා බලනවා web page එකට මොන හරි effect එකක් වෙනවද? අර move වෙන text එක දැන් move වෙන්නේ නැහැ. එච්චරයි. error එකක් ආවද? නැහැ. ඒකනේ ඒවා scripting languages කියන්නේ. syntax හරි lazy. errors generate වෙන්නේ නැහැ. interpreted අනික. ඒ කියන්නේ code එකේම error එකක් කොහෙවත් පෙන්වන්නේ නැහැනේ. අනික ඒවා run නොවි තියෙන්නෙත් නැහැනේ. වැරදිච්ච එක විතරයි run වෙන්නේ නැත්තේ. එතකොට markiv වලට අපි ඉගෙන ගත්තා there are two attributes markiv direction and markiv behavior. right? මේවට අපි කියනවා basic text formatting elements. attribute එකකුත් ඔන්න අපි ඉගෙන ගත්තා. හරි? එතකොට අපිට HTML tag එකක් කියන මෙන්න මේ tag එක ලියනවා නම් not only single letter මේ වගේ තියෙන්න බෑ. අපිට ඕන නම් මෙහෙමත් ලියන්න පුළුවන්. එතකොට ඒකෙදි ඒ tag එක ලියන්න අපි මොකක් හරි element එකක් පාවිච්චි කරනවා. attribute එකක් පාවිච්චි කරනවා. ඒ වගේම value එකකුත් පාවිච්චි කරනවා කියලා මතක තියාගන්න. basic text formatting tag වලට පස්සේ bold, italic, underline ඒ වගේ වලට පස්සේ අපි කතා කරමු තව tag එකක් ගැන. දැන් මම ආයෙ ඔක්කොම reset කරා මොනවත් නැහැ. මම තව tag එකකට එනවා. ඒ tag එක තමයි font කියන tag එක. එහෙනම් අපේ ඊළඟ topic එක font formatting tag. දැන් මම font කියලා ලියලා hello කියලා ලියලා font tag එක ඉවර කරා කියන්නකො මෙහෙම. දැන් අපි මේක refresh කරලා බැලුවොත් මොනවත් වෙලා නැහැ. ඒ කියන්නේ font කියන tag එක නිකන් ලියලා වැඩක්ම නැති tag එකක්. essential font tag attributes. ඒකයි මම markiv එක ඉවර කරේ attribute කියලා දෙයක් තියෙනවා කියලා ඔයගොල්ලන්ට කියලා. මොකද අපිට මෙතනින් පස්සේ තියෙන ඒවාට attributes ඕනම වෙනවා. ඕන නැති ඒවාත් හම්බ වෙනවා. ඕන ඒවා තියෙනවා ගොඩක්. එහෙනම් font කියන tag එක attribute එක්කමයි ලියන්න ඕන. markiv attribute එක්ක ලිව්වේ නැහැ කියලා move වෙන එක නැවතුන්නේ නැහනේ. හැබැයි ඔයා නිකම්ම hello කියලා වචනයක් ලිව්වොත් font කියන එක එළියෙන් මේ වචනේ font ඇතුලේ තියෙන වචනේ වෙනසක් තියෙනවද බලන්න. එහෙනම් මොකක්වත් වෙනසක් පේන්නේ නැහැ. අපි මේ font කියන element එක use කරන්නේ
එක එක ඇට්‍රිබියුට් පාවිච්චි කරලා මොනවාද ඇට්‍රිබියුට්? ෆොන්ට් වල අපිට වෙනස් කරන්න පුළුවන් එක දෙයක් තමයි ෆොන්ට් එකේ පෙනුම. මේකට ඇට්‍රිබියුට් ගොඩක් තියෙනවා. ෆොන්ට් එකේ පෙනුම, ෆොන්ට් ෆේස් එක, ඒරියල්, කූපර්, ලුසිඩා ඔය එක එක නම් වලින් තියෙන්නේ. මම කූපර් ෆොන්ට් එක දාන්නම් මේකට. කූපර්. save and refresh. ෆොන්ට් එකේ appearance එක change වුණා. ෆොන්ට් type එක as Cooper. Another one, we can also change font size. Size. මොකද මේ size කියන attribute එක? quotes දාද්දිත් single හෝ double දෙකම පාවිච්චි කරන්න පුළුවන්. මම වැඩිපුරම double quotes පාවිච්චි කරනවා. single quotes පාවිච්චි කරන්නත් පුළුවන් මොනවත් අවුලක් නැහැ. size කියන attribute එක පාවිච්චි කරනවා. size කියන attribute එකෙන් මට පුළුවන් font වල size එක change කරන්න. හැබැයි අපිට ඕන font size pixel වලින් දාන්න බෑ මෙතන. There are 7 different sizes available from 1 to 7. එකේ ඉඳලා 7 වෙනකන් value විතරයි දාන්න පුළුවන් ඔයාලට. Smallest size is known as size 1 and largest size is known as size 7. අපි save කරලා මෙහෙම බැලුවොත් දැන් මේක වැරදි. මෙහෙම ලියන්නේ නැහැ නේ අපි. එතකොට මොනවත් වෙන්නේ නැහැ අන්න චූටිම size එකට වැඩ කරා මේ එක identify කරගත්තු වෙන්න. හැබැයි මම 7 කියලා දානවා. sizes 7යි තියෙන්නේ. 10ක් විතර දාමු අපි. මොනවත් වෙනව පේන්නේ නැහැනේ. 7න් පස්සේ support කරන්නේ නැහැ. කොච්චර වැඩි ඒවා දැම්මත් 7 තමයි size එක. එහෙනම් මෙතන අපිට sizes පාවිච්චි කරන්න පුළුවන් from 1 to 7. And as last attribute, we can use color. COLOR, right? LOUR ලියන්නේ නැහැ. exam එකට ලියන්නෙත් නැහැ. මම කියන්නේ මේ HTML tag වල ලියන්නේ නැහැ. වෙන තැන් වල ඔයා ලියා ගන්න ඕන color ඒවා COLOUR කියලාම තමයි ලියන්න ඕන. HTML වලදී ගොඩක් programming language වලදී ඔය behavior, color, URN එකම OR වලින් නවතිනවා. American English නේ ගොඩක් මේ languages distribute වුණත් ඇමරිකාවේ ඉඳන්. ඒත් එහෙම වෙනවා. right. එතකොට අපිට මෙතනට color මොකක් හරි දාන්න පුළුවන්. අපිට කෙලින්ම නමක් පාවිච්චි කරන්න පුළුවන්. basic color name ගොඩාක් support කරනවා මේකට. blue, black, yellow, green, sky blue, aqua, teal ඕන color එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් වලින්. අපි අර color code ගැන කතා කරනකොට graphic වල color code බැලුවේ. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් HTML color code. ගොඩාක් තියෙන HTML color code. එතකොට මේ හැම පාටක්ම නම් වලින් අපිට කියන්නත් පුළුවන්. කෝඩ් එකකින් අපිට කියන්නත් පුළුවන්. Indian red, light coral, salmon, dark salmon, light salmon. හැම එකකටම නමක් තියෙනවා, කෝඩ් එකකුත් තියෙනවා. අපි කෝඩ් වයිස් කරන්නේ කොහොමද කියලා තව පස්සේ බලමු. දැන්ට නමකින් ඔයාලට කලර් එක වෙනස් කරන්න පුළුවන්. Right, then our topic is next one. First one is basic text formatting. Second one, font formatting tag. මේක මෙහෙම ලියා ගන්න පුළුවන් ඔයාලට example එකක් කියලා. sizes ඔයා මතක තියාගන්න from 1 to 7 විතරයි දාන්න පුළුවන්. HTML heading tag. Third one, HTML heading tag. There are 6 different headers are available in HTML. Headers කියන්නේ මොනවද? දැන් ඔයාලට මොකක් හරි මාතෘකාවක් හදන්න ඕන නම් font එකේ size එක වෙනස් කරලා face එක වෙනස් කරලා එහෙම මාතෘකාවක් හදන්න පුළුවන්. color එක වෙනස් කරලා bold කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි එකපාරම header එකක් ඔයාලට දාගන්න පුළුවන් නම් lazy. අන්න ඒ වැඩේට HTML වල from H1 to H6 tag තියෙනවා. මේකට මම ගන්නම්කෝ section 1 කියලා එකක්. H1 එක අපි end කරනවා මේක. මේ විදිහට අපිට headers 6ක් හදන්න පුළුවන්. From H1 to H6. Four, 5 and 6.
there are 6 different headers, right? මේ හැම header එකක්ම bold text වලින් තියෙන්නේ. ඒකෙන්ද ඔයා bold කරන්න ඕනේ නැහැ. sizes එක එක ඒවාන් තියෙනවා. normal text එකකට වඩා පොඩි size උත් තියෙනවා. හැබැයි මේවා bold වෙලා තියෙන හැම එකක්ම. එතකොට කෙලින්ම මේවා පාවිච්චි කරන්න පුළුවන්. මේවා pre formatted headers. and I can ලියා ගන්න පුළුවන් HTML contains 6 different pre-formatted headers. right? සමහර වෙලාවට ending tag නැතුව මේ වගේ තිබ්බත් මේකේ මොනවත් වෙනසක් වෙනව පේන්නේ නැහැ. ඒ කියන්නේ ending tag එක දැම්මේ නැහැ කියලා වැරදිත් නැහැ වගේ නේද අපිට පේන විදියට. output එකේ වැරද්දක් නැහැ. මොකද තියෙන effect එක? ඔයා H1 එකට පස්සේ දැන් මොනවා හරි ලිව්වා කියලා හිතන්නකෝ. මේවා H1 එකට පස්සේ ඔයා මේ ලියපු ඒවා තාම H1 එක වහලා නැහැනේ. දැන් මෙතනින් H2 පටන් ගන්න හින්දා ඒක අලුත් ටැග් එකක් කියලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. හැබැයි H1 එක ක්ලෝස් කරලා නැති හින්දා මේ ටෙක්ස්ට් එකත් heading විදියටම තමයි සේව් වෙන්නේ. ඒතකොට H1 එක end කරන එක important වෙන්නේ අන්න ඒ වගේ වෙලාවක. නැත්තම් අපිට H1 විතරක් ලියලා තියන්න පුළුවන්. අන්න දැන් තමයි ඒක පැරග්‍රාෆ් එක විදියට එකතු වෙන්නේ. එතකොට අනිවාර්යෙන් ending දාන්න ඕන මතක තියාගන්න එක. ending දැම්මේ නැත්නම් අපේ page එකේ format එක වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද ending දැම්මේ නැහැ කියලා errors එන්නේ නැහනේ. ඒකින්ද ending දාන්න ඕනේ නැහනේ කියලා හිතාගෙන ඉන්න එපා. එහෙම errors එන්නේ නැහැ තමයි. හැබැයි අපේ format එක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද ending පොඩ්ඩක් මතක තියාගන්න දාන්න ඕනේ කියලා. අපි මේත් එක්කම කතා කරමු තව tag එකක් ගැන. next one paragraphs. පැරග්‍රාෆ් එකක් හදනවා නම් එතකොට අපිට අලුත් රූල් එකකින් තමයි පැරග්‍රාෆ් එකක් පටන් ගන්න වෙන්නේ. පැරග්‍රාෆ් එකක් අපිට පටන් ගන්න වෙන්නේ අලුත් රූල් එකකින්නේ. same line එකේ පැරග්‍රාෆ් ලියන්න බෑනේ අපිට. එතකොට p කියලා ටැග් එකක් මම මේකට පාවිච්චි කරනවා. දැන් මම මෙතන මගේ පැරග්‍රාෆ් එක ලියාගෙන යනවා.
මම මේ යටට එන්ටර් කරගෙන ලිව්වට ඔයගොල්ලෝ දන්නවා ඇති එහෙම HTML වලින් යටට එන්නේ නැහැ. යටට ගන්න ඕන නම් ඔයා ලයින් බ්‍රේක් එකක් දාන්නම ඕන. ඔන්න පැරග්‍රාෆ් එක ලිව්වා. ලියලා පැරග්‍රාෆ් එක එන්ඩ් කරා. දැන් ඔන්න පැරග්‍රාෆ් එකක් හැදිලා තියෙනවා. මේ පැරග්‍රාෆ් එකේ මේන් ඩිෆරන්ස් බලන්න නම් මම තව ටෙක්ස්ට් එකක් මේ උඩටත් එන්ටර් කරනවා. ඔන්න දැන් බලා ගන්න පුළුවන්. පැරග්‍රාෆ් එකක් හැම වෙලාවෙම ස්ටාර්ට් වෙන්නේ කොහෙන්ද? නිව් ලයින් එකකින්. ඒකේ ආයේ බලන්න දෙයක් නැහැ. හැබැයි ස්පේස් එකක් between paragraph and other word ස්පේස් එකක් ඇඩ් වෙනවා ඔටෝමැටිකලි. ඒ කියන්නේ මේක පැරග්‍රාෆ් නැතුව ලියලා තිබුණා නම් මේක පැරග්‍රාෆ් ටැග් එක නැතුව ලියලා තිබුණා නම් මෙතනට br එකක් දාමුකෝ අපි. ඒක තියෙන එක ළඟට වෙන්න. පැරග්‍රාෆ් එකක් දැම්මහම br වල වැඩෙත් වෙනවා line spacingොත් ඇඩ් වෙනවා. ඒතර පැරග්‍රාෆ් එකක තියෙන important characteristic විදිහට අපිට බලන්න වෙන්නේ පැරග්‍රාෆ් එකකට line spacing තියෙනවා and always start with a new line. ලියා ගන්න අපේ ඊළඟ ටැග් එක paragraph p. Paragraph tag is used to insert new paragraph to the web page. It is always start with a new line and also insert space before paragraph. Example එකක් විදිහට p tag එක start කරා මොනවා හරි paragraph එකක් මොනවා හරි දාන්න දාලා p end එක දානවා. දැන් font tag එක වගේ නෙමෙයි p tag එක තනියම දැම්මත් වැඩ කරන tag එකක් ඒක. attributes උත් තියෙනවා ඉතින් ඕකට. paragraph එක ගැන තව චුට්ටක් කතා කරමු. It has also attributes. මොනවාද තියෙන attributes paragraph එක? paragraph එකක අපිට alignment හදන්න පුළුවන්. align. මොනවාද paragraph align? අපි text alignment දන්නවනේ word වලින් ඉගෙන ගන්න. මොනවාද align? left align, right align, justify align and centered align. default paragraph එක තියෙන්නේ ඔයාලට පේනවද? left align වෙලා. වම් පැත්තට තමයි balance වෙලා තියෙන්නේ. දකුණු පැත්තට එක කෙලින් නැහැ. එහෙනම් ඔයා මේක left කියලා ලිව්වා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හරි මොකුත් වෙනසක් නැහැ. right කියලා ලිව්වා. දැන් දකුණු පැත්තට align වෙනවා. left, right, center. අර center tag එකනොත් ඔය වැඩේම කරන්න පුළුවන්. ඊට වඩා paragraph එක විතරක් අපිට align කරන්න පුළුවන් මේකේ. center align and also we can use justify. To align text both left and right margin. දෙපැත්තටම align වෙලා තියෙනවා. right. Paragraph has align attribute to align text left, right, center or justify. මම ඔක්කොම එකට දැම්මේ එකයි ලියන්නේ ඕගොල්ලෝ. එකයි ලියන්න පුළුවන්. දැන්ට ලියා ගන්නවම ඔයන් එකක් දාන්න පුළුවන්. What is the main difference between paragraph and BR කියලා ඇහුවොත් කියන්න මතක තියෙන්න ඕන ඔයාලට. BR is used to insert line break. Then second line is go to new line. But paragraph is used to insert new paragraph. It is also start with a new line and
insert space above the paragraph. above space එකක් paragraph එකේ තියෙනවා. br එකේ space නැහැ. කෙලින්ම යට රූලට. right, last one. තව එකක් බලමු අපි. දැන් අපි type කරන paragraph එකක් ඒ විදිහටම අපේ page එකේ නැහැනේ. අපේ page එක දැන් මේක පොඩි size එකකින් තියෙන හින්දා මේක ලොකු වෙද්දි paragraph එක ටික page එක පුරාම යනවා. අපිට ඕන විදිහට නැහැ. අපි enter කරන එකක් as it is අපිට එම්මම display කරගන්න ඕන නම් එතකොට p වෙනුවට අපි තව tag එකක් පාවිච්චි කරනවා. අපි ඒකට කියනවා pre-formatted tag එකක්. pre කියලා දාලා මම මේක ඇතුලේ ලියලා තියෙන ටික ඔය විදිහටම page එකට අපිට import කරගන්න පුළුවන්. pre ඇතුලේ ඔයා මොනවා හරි tab space තියලා තියෙනවා නම් ඒ හැම text formatting එකක්ම මේ pre වල ඇතුලේ තියෙන ඒවා ඒ විදිහටම ඔයාලට බලන්න පුළුවන්. pre tag එකක් පාවිච්චි කරන්නේ මොකටද එහෙනම්? pre-formatted text. අපි format කරනවා notepad එකේ මොකක් හරි format එකකට ඒක ඒ විදිහටම ගන්න. හැබැයි pre-formatted වලදී පාවිච්චි කරන font එක අනික් fonts වලට වඩා වෙනස්. normal font එකකට වඩා pre font එක වෙනස්. ඊළඟ tag එක අපි මම හිතන්නේ 5 හරි 6 හරි කී හරි වගේ වෙන්න ඇති. pre-formatted text. We can insert pre-formatted text using pre element. Please repeat it. ඔයාලට පුළුවන් pre කියන element එක use කරලා ඔයා enter කරන විදිහටම text එක මේකට දාගන්න. දැන් අපි අද කතා කරපු basic text formatting, font formatting, heading මට මතක විදිහට ඊළඟට paragraph and pre tag වර්ග පහක් මේ පහ එකතු කරලා ඔයාලට simple page structure එකක් හදන්න පුළුවන්. ඔයා දැන් ඔලුවට ගන්න ඕනේ නැහැ ලොකු pages ගැන, ලොකු web ගැන හිතන්න එපා. නිකන් basic ඔයා නිකන් word document එකක type කරනවා කියලා හිතාගෙන වගේ එහෙම එකක් format කරන්න try කරන්න. text bold කරලා තේරුණා නේද? errors එතකොට ඔයාලට coding කොහොමද කරන්නේ? code mix කරන්න පුළුවන්. ඔයාලට bold එක, italic එක, underline එක තුනම එකට දාලා ලියන්න පුළුවන්. practice කරන්න කොහොමද මේ code එක අපි වැඩ කරන්නේ කියන එක. ඔයාලට example හදන්න පුළුවන් එක pages.